ඒක කියන්න ඕනේද කාට හරි කවුරු හරි අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මම එක පේලියකින් දෙන්නම් ඕන්න. එතනම් පල්ලෙන් ලියාගන්න එහෙනම් කවුරු හරි දන්නේ නැත්නම් ප්‍රොසෙසර් එක වේගය මනිනුයේ හර්ට්ස් වලිනි. වරහන් ඇතුලේ HZ. එතන මේකටත් අර අපි කිලෝ වලට වගේ ලියනවා 1000යි හර්ට්ස් සමානයි 1යි කිලෝ හර්ට්ස්. 1000යි කිලෝ හර්ට්ස් සමානයි 1යි මෙගා හර්ට්ස්. 1000යි මෙගා හර්ට්ස් සමානයි 1යි ගිගා හර්ට්ස්. මේක කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. දැන් මේ ප්‍රොසෙසර්ස් වල ඉතිහාසය පොඩ්ඩක් කිව්වොත් සාමාන්‍ය 1990 ගණන් වල අන්තිමට වගේ වෙද්දි ප්‍රොසෙසර් එක ස්පීඩ් එක තිබ්බේ 66යි මෙගාහර්ට්ස් ඔන්න ඔය වගේ 66යි මෙගාහර්ට්ස් ඊට පස්සේ 100යි මෙගාහර්ට්ස් 133යි මෙගාහර්ට්ස් ඔන්න ඔය වගේ තමයි ස්පීඩ්ස් ආවේ ටික ටික. ඒකලා මේක වැඩි වෙයි කියලා 450 මේ 750 ඔහොම ගිහිල්ලා 2000 අවුරුද්දේදී ආවා 1 ගිගාහර්ට්ස් එහෙම නැත්නම් 1000යි මෙගාහර්ට්ස් කියන ප්‍රොසෙසර් එක ආවා. හරි. ඒකලා තව කල්යක්දී දැන් මේකට කිව්වේ Pentium කියලා. Pentium කියන ප්‍රොසෙසර්ස් තමයි මේවා. ඒකලා Pentium 2 Pentium 3 මේ හරියට ආවේ Pentium 3 වලදී. Pentium 3 කියලා ප්‍රොසෙසර්ස් වර්ගයක් තමයි ආවේ 2000 දී විතර. ඊට පස්සේ ආවා Pentium 4 කියලා එකක්. මේවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ නිකන් මම සාමාන්‍ය දැනීමට කියන්නේ. මේක 1000යි 1 ගිගාහර්ට්ස් වල ඉඳලා ටික ටික වැඩි වුණා 3යි ගිගාහර්ට්ස් වලට එනකම් වැඩි වුණා. ඒ කියන්නේ 3000ට එනකම් ස්පීඩ් එක වැඩි වුණා. හරි. දැන් මේ 3000ට එනකම් වැඩි වුණාට පස්සේ ඒගොල්ලන්ට ආය මේකේ ස්පීඩ් එක වැඩි කරන්න බෑ මේක ගානට වැඩිය රත් වෙනවා. ඒක නිසා මොකද ඒගොල්ලෝ කරේ එක ප්‍රොසෙසර් එකක් ඇතුලේ ප්‍රොසෙසර්ස් දෙකක් දාලා එවුවා. හරි. මේවට තමා කියන්නේ ඩුවල් කෝර් ප්‍රොසෙසර්ස් කියලා. ඩුවල් කෝර්. එතකොට මේක 3000ක්ම ආවේ නැහැ. සාමාන්‍ය 2000 විතර 2 GHz වගේ ප්‍රොසෙසර්ස් දෙකක් දාලා එවුවා. එතකොට දෙකක් මේකේ තියෙන ලොකු වාසියක් තමයි මේ දෙක වෙනම ෆැක්ටරි දෙකක් වැඩ කරන විදිහට වැඩ කරනවා. එකපාර මේ කටයුතු දෙකක් කරන්න පුළුවන්. මෙයාට එක ගානක් හදන ගමන් මෙයාට තව ගානක් හදන්න පුළුවන්. ඒක ලොකු වාසියක් වුණා. ඊට පස්සේ තව කල්යක්දී මේකත් මදි වෙලා එකට 4ක් දාලා එවන්න පටන් ගත්තා. ඒවට කියනවා quad core කියලා. quad කියන්නේ 4 කියන එක. quad core එකේ එක ප්‍රොසෙසර් එක ඇතුලේ ප්‍රොසෙසර්ස් 4ක් තියෙනවා වගේ හදලා එවුවා. right? මෙහෙම තමයි ප්‍රොසෙස් දියුණු උනේ. ඒකලා දැන් ඩුවල් කෝර් එකෙන් පස්සේ ක්වඩ් කෝර් ගොඩක් වෙලාවට එන්නේ මේ i සීරීස් වල. i3, i5, i7 ඔය වගේ කම්පියුටර්ස් වල තමයි ක්වඩ් කෝර් එන්නේ. තව ක්වඩ් කෝර් කියලා එකක් ආවා. ඒක ගොඩක් කලාතුරකින් ආවේ. දැන් සාමාන්‍ය ක්වඩ් කෝර් එනවා i සීරීස් වල. තව කම්පියුටර් එකේ අපි මේ ටික ලියාගමු එහෙනම්. දැන් අපි වේගය ගැන ලියාගත්තා නේද? වේගය ගැන ලියාගත්තා.
ඊට පස්සේ මේක ලියන්න කලින් තව එක දෙයක් ලියා ගමු. කවුද processors හදන ආයතන? පුළුවන් නම් කියන්න. මං කියලා දීලා තියෙනවා කලින්. Intel AMD. හරි Intel උයි AMD තමයි ප්‍රධානම ආයතන දෙක. ඔතනම් පල්ලෙන් තරුවක් දාලා ලියා ගන්න. processor නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන වනුයේ Intel සහ AMD ය. සර් මොකද්ද? Intel සහ AMD ය. මේ සිංහලේ යන්න තියෙන්නේ. ඉස්සර ඕවා දෙකම ඇත්තට එක ගණන් වගේ ගියේ මාකට් එකේ 150 විතර වගේ. මේක මාත් දැනගෙන හිටියෙම නෑ මේ ඔයගලන්ට දෙයක් පෙන්වන්න හදද්දි මාත් දෙයක් දැක්කා. මේ සාමාන්‍ය 2006 වගේ වෙනකන් එක ගානට වගේ තමයි ගියේ. හරි? ඒ කරලා එක පාරට Intel එක වැඩි වුණා. මේ නිල් පාට තියෙන Intel එක මේ Intel එකේ මාකට් එකෙන් කොච්චර තියනවද කියන එක. මේ රතු පාට තියෙන්නේ AMD එක. AMD විකිනෙන ගාන ගොඩාක් අඩු වෙලා Intel විකින්න ගාන ගොඩාක් වැඩි වුණා. එතකොට සාමාන්‍ය විකිනන ප්‍රොසෙසර්ස් වලින් 75ක් 80ක් වගේ විකිනලා තියෙන්නේ Intel ඒවා. AMD විකිනලා තියෙන්නේ 120ක් විතර වගේ මේ හරියට. ඊට පස්සේ මේ දැන් 2019 අන්තිම වෙද්දි ආයෙත් AMD එක චුට්ටක් වැඩි වෙලා තියෙනවා. මේ Intel එක අඩු වෙලා AMD එක චුට්ටක් වැඩි වෙලා තියෙනවා. කොහොමද ඉස්සර මේ දෙක 150 වගේ තිබ්බේ මේ කාලේ. මීට කලින් ගත්තත් එහෙමයි. ඒකලා එකපාරට මේ 2000 ගණන් වල 2010 වගේ වෙද්දි තමයි ලොකු වෙනසක් වෙන්න පටන් ගත්තේ. Intel ගොඩාක් විකිනෙන්න පටන් ගත්තා AMD. ඇත්තට මේකට හේතුව තමයි මේ i processors ආවේ i7 i5 ඒවා එන්න ගත්තේ මේ 2010 වගේ කාලේ තමයි. ඒකත් එක්ක තමයි මෙච්චරම මේ වෙනසක් වෙන්නේ. හරි. අපි මෙන්න මේ වගුව ඇඳ ගන්න බලමු කම්පියුටර් මේ පොතේ. මෙන්න මේ වගුව ප්‍රොසෙසර් එක මොනවද? අර මං කියපු සිංගල් කෝ ඒවා තමයි Pentium 1 2 3 4. ඊට පස්සේ ඩුවල් කෝ තමයි ඩුවල් කෝ core 2 duo ඒවා ආවේ. දැන් මේ තියෙන quad core තමයි i series ටික. Intel i series ටික තමයි quad core කියන්නේ. එන්නගෙන ඉවර වෙලා අත උස්සන්න. සර් උදාහරණයකට ඒක අඳින්න ඕනද ඒක? ඔව්. කියන්නේ මේ රූපෙද? ඔව් සර්. රූපය අඳින්න ඕනේ. රූපය අඳින්න එපා. එතකොට ඒක ඇල්ල ඕනේ නැද්ද කොලම් එක? නෑ පළවෙනි දෙක විතරයි ඕනේ. වර්ගයයි අඳුරන නාමයයි විතරයි. හරි සර්. net මේ ඇඳලා ඉවරද? ඔව් සර්. good.
සෙනමිත් ඉවරයිනේ. තව ඕගොල් තව ඕගොල්ලෝ කම්පියුටර් එකක් ගන්න යනවා නම් ප්‍රොසෙසර් එකේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක් තමයි මේ පොතේ නැති දෙයක් තියෙනවා. ප්‍රොසෙසර් එකේ වේගෙට කෙලින්ම බලපාන දෙයක් තියෙනවා. ප්‍රොසෙසර් එකේ කෑෂ් මෙමරි එක. ඒක පුළුවන් නම් රතු පාටෙන් ලියාගත්තත් කමක් නැහැ. මේක ලියලා ඉවරයිනේ දැන් නේ. ලියා ගන්න. ප්‍රොසෙසර් සකසන එක වේගයට කෙලින්ම බලපාන තවත් වැදගත්ම දෙයක් වන්නේ එහි කෑෂ් මතකය. CACHE එහි කෑෂ් මතකය. කෑෂ් මතකය සාමාන්‍යයෙන් සර් කෑෂ් මතකය සර් ඒකත් මේ රතු පෑනෙන්මද ලියන්නේ? නෑ ඒක වෙනම ලිවර් කමන්නේ. සර් ආයි කියන්නකෝ. කෑෂ් මතකය සාමාන්‍යයෙන් දෙකයි MB සිට 6යි MB වැනි අගයන් ගන්නා අතර මීට වැඩි ඒවත් තියෙනවා ගොඩක් කලාතුරකින් 12 MB වගේ ඒවත් තියෙනවා අර සර්වර් ටයිප් වගේ නේ වගේ. හයයි MB යන්ත්‍ර ඉතාමත් වේගවත්ය. 6 MB සකසන ඉතාමත් වේගවත්ය. සර් ගන්න අතර 6 MB ඇති සකසන ඉතාමත් වේගවත්ය. මම මේකත් හොයන හැටි කියලා දෙන්නම්. ඔයගොල්ලෝ කම්පියුටර් එක ගන්න යන වෙලාවක අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. අලුතෙන් කම්පියුටර් එකක් ගන්නෙද්දි. මගේ ප්‍රොසෙසර් එක මොකද්ද? Intel i3-2310. එහෙමනම් අපි Google එකට ගිහිල්ලා ප්‍රොසෙසර් එකේ මොඩල් එක ටයිප් කරන්න ඕනේ. මොකද්ද? දැන් මගේ එක නම් i3-2310 මේ M අකුර අනිවාර්යෙන් ගහන්න ඕනේ. දැන් මගේ කීයෙන් තියෙනවනේ. ඒක නිසා M අකුර ගහන්න ඕනේ. එතකොට අපිට ගොඩක් වෙලාවට උඩටම එනවා මේ arc.intel.com කියලා රිසල්ට් එකක් එනවා.
හරි මේකේ මෙතනදිවත් පෙන්නනවා මේ මගේ කෑෂ් එක 3M කෑෂ් එකක් තියෙන්නේ කියලා. එතන මේක මගේ මොඩල් එක. එතන මේක ඉස්සෙල්ලාම නිකුත් කරලා තියෙන්නේ 2011 පළවෙනි කාර්තුවේ. කාර්තුව කියන්නේ මොකද්ද? ජනවාරිලා පළවෙනි මාස 3. ජනවාරිලා මාර්තු වෙනකන් තියෙන කාලය. හරි. මේකේ තියෙන කෝස් දෙකයි තියෙන්නේ. කෝස් හතරක් නෑ දෙකයි තියෙන්නේ. threads හතරක් තියෙනවා. ඒ කියන්නේ කෝස් හතරක් තියෙන විදිහට මෙයාට වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒකේ වෙනම ටෙක්නොලොජි එකක් threads කියන්නේ. මේ ප්‍රොසෙසර් එකේ සාමාන්‍ය ස්පීඩ් එක 2.1 GHz. මෙන්න කෑෂ් එක තියෙනවා 3 MB. ඒක ප්‍රධානම දෙයක්. අර අපිට අර ආන්සර් එක පෙන්නනකොටමත් කෑෂ් එක කීයද කියලා පෙන්නනවා. කෑෂ් එකයි ස්පීඩ් එකයි පෙන්නනවා. මේක Intel ලගේ නිල වෙබ් අඩවිය. ඊට අමතරව අපිට sorry process ගැන දැනගන්න හොඳ තැනක් තමයි මේ CPU benchmark කියන එක. CPU benchmark එකේ processor සංසන්දනය කරලා පෙන්නනවා. මේකේ තර විස්තර ටිකම තියෙනවා. මේ මගේ processor එක මේ සාමාන්‍ය තව වෙන processors ටිකක් එක්ක සංසන්දනය කරලා තියෙනවා. දැන් ඒවත් එක්ක බලද්දි මේක ගොඩාක් අඩුයි performance. හැබැයි මේවා නම් i7 මේවා. ඒවා එක්ක නම් ඉතින් කොහොමවත් අඩුයි. මේ මීට වැඩිය ගොඩක් හොඳ performance තියෙන AMD ඒවා එහෙමත් තියෙනවා. මේ වගේ කම්පෙයාර් කරලා බලලා තමයි අපි ගන්න ඕනේ මොකක් හරි. කවුද සර් කොහොමද මේ- කම්පෙයාර් කරන්නේ? ආ ඒක ඕක බලන්නේ කොහොමද? Google එකේ search කරන්න ඕනේ මේ processor එකේ model එක ගහලා search කරපුවාම මේ එන answers දෙක උඩම එන results එක තමයි මේක. උඩම එන්නේ මේ arc.intel.com කියන එක. ඊළඟට එනවා මේ CPU benchmark කියන එක එනවා. කවුද හංසන? ඔයාගේ processor model එක කියන්න මට පොඩ්ඩක්. i7 i7 මට මේ විදිහට බලලා කියන්නකෝ මොකක්ද කියලා. this PC right. පොඩ්ඩක් ඉන්න සර්. ඔයාගේ tech try ගන්න තියෙන්නේ නේ. ඔව්. ඕකේ 8M cache තිබ්බද කොහෙද මට මතක හැටියට. සර් මොකද්ද ඕනේ? මේක මේ page එකට පොඩ්ඩක් ඉන්න. මේ page එකට ගිහිල්ලා මෙතන processor කියන එකේ මොකද්ද තියෙන්නේ කියන එක ඕනේ. this PC එක right click කරලා properties යන්න. සර් ෆොටෝ එකක් ගහලා එවන්නද? නෑ මට නිකන් number එක කියන්න එතකොට. සර් 6500 තියෙන්නේ. i7 6500i MU ද? U ඔව්. නෑ 4M cache නේද? ඒ කියන්නේ මේක 6th generation processor එක 4M cache තියෙනවා. speed එක 2.1 GHz. right. ඊළඟට බලමු අපි ඊළඟ අපිට තියෙන hard disk එක ගැන. hard disk එක නම් ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. අපි දේවල් ගබඩා කරන්න තමයි බලන්නේ. hard disk එකේ size එක බලන්නේ කොහොමද? computer එකක
ඒක මෙහෙම එකපාර පේන්නේ නැහැ අපිට. අපිට this PC ගිහිල්ලා මෙන්න මේ තියෙන අගයන් ටික එකතු කරලා බලන්න ඕනේ. මෙතන 109යි, මෙතන 59යි, මෙතන 39යි. එතකොට මේක තියෙන්නේ 200 GB වගේ hard එකක්. මේ පොඩි hard එකක් තියෙනවා මේ වෙනක මේක classes කරන්න විතරක් පාවිච්චි කරනද. sorry. 200කුත් නැහැ. මේ USB pen එක මේ මෙතන පෙන්නන්නේ 64ක් තියෙන්නේ ඒකේ. 100යි 40යි 150යි මේක 160 hard එකක් තියෙන්නේ 160යි. මේ දෙක තමයි එකතු කරන්න ඕනේ. මේක USB disk එකක්. ඒක pen drive එකක්. ඒක ගන්න බෑ. මෙයාගේ 109යි මෙයාගේ 39යි. ඒකට 160 GB hard එකක් තමයි මේක තියෙන්නේ. කම්පියුටර්ස් වල ඉන්න අය තමන්ගේ hard එක කීයද කියලා බලන්න. මේක මේ තියෙන්නේ ෆ්‍රී කොච්චර තියෙනවද කියන එක. දැන් මේක නම් 80 GB ෆ්‍රී තියෙනවා. මේ අපි පුරවලා තියෙන ගාන තමයි මෙතන තියෙන්නේ. ඇයි අපි මේ C1යි තව ඩ්‍රයිවර්ස් වලටයි කඩන්නේ? C1 වෙනම තියෙනවා අනිත් තව ඒවා වෙනම තියෙනවා. සාමාන්‍ය C1 මුකුත් තැන්පත් කරන්නේ නැහැ. C1 තියන්නෙත් නැහැ. ඩෙස්ක්ටොප් එකේ තියන්නෙත් නැහැ වැදගත් ඒවා. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා අපේ කම්පියුටර් එක ෆෝමැට් කරන්න වුණොත් C1 තියෙන ටික අනිවාර්යෙන් නැති වෙනවා. අනිත් ඩ්‍රයිව්ස් වල තියෙන ඒවා අපිට D හරි E හරි කියලා බෙදාගෙන තිබුණොත් ඒ වගේ තියෙන data නැති වෙන්න අපිට බේර ගන්න පුළුවනි. ඒක නිසා වැදගත් දේවල් C1 තියන්නේ නැහැ. අනිත් එක C1 ගොඩක් පිරුණොත් C1 තමයි සාමාන්‍ය Windows තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන Windows mark එකක් වැටලා තියෙනවා. මේ C drive එක ළඟ චූටියට Windows mark එක වැටලා තියෙනවා. ඒ කියන්නේ C1 තමයි Windows දාලා තියෙන්නේ මේකේ. මේක ගොඩක් පිරුණොත් කම්පියුටර් එක slow වෙනවා ගොඩක්. ඒකත් එක හේතුවක් C1 drive මුකුත් අපි data තැන්පත් කරන්න නැතුව ඉන්නේ. පැහැදිලිද? සර් දැන් ඔය අපිට ඕනේ නම් මොකක් හරි ෆයිල් එකක් හදලා ඔව්. ඒක දැන් ඔය තුනෙන් අපිට කැමති එක මේ තැන්පත් කරන්න පුළුවන් නේද? ඔව්. ඒ කොහොමද? දැන් ඉන්නවා පෙන්නන්න. දැන් අපිට කැමති දැන් අපි එහෙම එකක් තෝරන්නේ නැතුව ඔව්. අපි මුකුත් තෝරන්නේ නැතුව නිකම්ම සේව් කරද්දි එතකොට සාමාන්‍යයෙන් යන්නේ මොකේදද? දැන් අපි ලියුමක් මොනවා හරි මේ වගේ ડોකියුමන්ට් එකක් නම් සේව් කරේ මේ අපි නිකම්ම සේව් කරා C එකට යන්නේ. හරි? දැන් මේ මම අර ඉස්සෙල්ලා දාපු නෝටිස් එක මේක සේව් කරන්න බලන්න. මේක සේව් කරලා තියෙනවා. සේව් කරලා නැති එකක් මම සේව් කරන්න බලන්න. මම මේකේ මොනවා හරි ලියනවා. පඩකින්න. මේ දැන් මේක මම මොනවා හරි ලියන්නම් නිකන් ටෙස්ට් කියලා ලියන්න. ටෙස්ට් කියලා ලියලා මම සේව් කරනවා. මෙයා කොහෙද සේව් කරන්න බලමු. නිකම්ම මෙයා කරොත් මේ documents කියන this PC එකේ documents කියන එකේ තමයි යා සේව් කරගන්නේ.
මම මේකේ නමක් දෙන්නම් ටෙස්ට් කියලා. අන්න සේව් වුණා. දැන් කොහෙද? දැන් මේක හොයනවා නම් this PC එකට ගිහිල්ලා මෙතන මේ documents කියලා එකක් තියෙනව නේද? මෙන්න මේකට තමයි සාමාන්‍ය සේව් වෙන්නේ. මේ තියෙන්නේ මම සේව් කරපු ෆයිල් එක. හරි? නේ මම වීඩියෝ එකක් සේව් කරා නම් ඉබේම සේව් වෙන්නේ මේ වීඩියෝස් එකට. මම ෆොටෝ එකක් සේව් කරා නම් එයා අඳුන ගන්නවා ඒක ෆොටෝ එකක් කියලා. පික්චර්ස් එකට තමයි සේව් වෙන්නේ. මම මොනවා හරි ඩවුන්ලෝඩ් කරා නම් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ්ස් එකට තමයි ඉබේම සේව් වෙන්නේ. හැබැයි මේ ඔක්කොම තියෙන්නේ C එකේ. හරි? හදිසි හරි අපිට C එක ෆෝමැට් කරන්න උනොත් ඒ data ටික නැති වෙනවා. දැන් ඩවුන්ලෝඩ්ස් එකේ තියෙනවා නම් දේවල් ඒවා මේ අපි කොපි කරලා වෙන තැනකට දාගන්න ඕනේ. නැත්නම් හදිසි හරි ෆෝමැට් කරන්න උනොත් ඒවා ඔක්කොම ටික නැති වෙලා යනවා. ලියාගම් මාතෘකාවක් දෘಢ තැටිය hard disk කියලා. hard disk. ලියාගම් ඡේදයක් හැටියට පරිගණකය තුල ඇති දීර්ඝ මතකය වන්නේ දීර්ඝ කාලීන මතකය වන්නේ දෘಢ තැටියයි. වර්තමානයේ මිලදී ගැනීමට ඇති hard disk එකක ධාරිතාවය මොකක්ද සර්? වර්තමානයේ මිලදී ගැනීමට ඇති hard disk එකක ධාරිතාවය එකයි TB පමණ වේ. ඒ කියන්නේ ටෙරාබයිට් එකක් වගේ වෙනවා. අපි මේකත් ඉගෙන ගත්තා මේ ඒකක කොහොමද යන්නේ කියලා. මතකද? කවුරු හරි අලුතෙන් ක්ලාස් එකට ජොයින් වුණා ඉන්නවා නම් මේක අපි මතක් කරගමු. සාමාන්‍ය මතක ධාරිතාව මන්න කුඩාම ඒකකය මොකක්ද කවුරු හරි කියන්න? KB. කම්පියුටර් මතකේ හැදලා තියෙන්නේ මේ විදිහට. මෙහෙම කොටස් 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. හරි? මේවා පොඩි ස්විචස් වලින් හැදලා තියෙන්නේ. එතකොට මේවා off on off 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 on මේ වගේ අගයන් ගන්න පුළුවන්. එතකොට මේ වගේ තැන්පත් වෙලා තියෙන මේ ස්විච් on off වෙලා තියෙන හැටියට තමයි මෙතන තියෙන්නේ මොකක්ද කියන එක කම්පියුටර් එක තේරුම් ගන්න. හරි? මොකද කම්පියුටර් එකේ මතකේ හැදලා තියෙන පොඩි ස්විචස් වලින්. දැන් ස්විච් සාමාන්‍ය ස්විචස් 8ක කාණ්ඩයක් තමයි ගන්නෙ. ස්විචස් ටික මෙහෙම තිබ්බොත් එයා තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ කැපිටල් A අකුර කියලා. බිංදුව 1 බිංදුව 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 එක බිංදුව තිබ්බොත් මෙතන තියෙන්නේ B අකුර කියලා තේරුම් ගන්නවා. බිංදුව 1 බිංදුව 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 1 එක තිබ්බොත් මෙතන තියෙන්නේ C අකුර කියලා තේරුම් ගන්නවා. ඒ වගේ තමයි පරිගණක මතකේ හැදලා තියෙන්නේ. එතකොට මේ එක ස්විච් එකකට අපි කියනවා එකයි බිට් කියලා. හරි? මේ එක ස්විච් එකකට අපි කියනවා එකයි බිට් කියලා. මේ ස්විචස් 8ටම අපි කියනවා එකයි බයිට් කියලා. මේක සම්මතයක්.
bit ලියන්නේ simple b වලින් byte ලියන්නේ capital B වලින්. හරි. එතකොට bit කීයක් තියෙනවද byte එකකට? 8ක් තියෙනවා. 8. ඔව්නේ. එහෙනම් 8යි bit සමානයි 1යි byte. ඕනෙම එක 18 අපි මොකද්ද කියන්නේ? සාමාන්‍ය ඕනෙම දෙක 18 කියන්නේ 1000යි ග්‍රෑම් වුණත් 1යි කිලෝග්‍රෑම්. 1000යි මීටර වුණත් 1යි කිලෝමීටර්. එහෙනම් කිලෝ කියලා තමයි කියන්නේ. හරි? හැබැයි මෙතන පොඩි වෙනසක් වෙනවා. මෙතන 1000ක් නෙවෙයි ගන්නෙ 1024ක් ගන්නවා. හේතුව තමයි කම්පියුටර් එක හැම වෙලෙම දෙකේ වගෙන් කතා කරන්නේ. දෙකේ 10 වෙනි බලය සමානයි 1024ක් වෙන නිසා. එහෙනම් 1024යි බයිට් සමානයි 1යි කිලෝබයිට්. හරි. 1024යි කිලෝබයිට් සමානයි 1යි මෙගාබයිට්. 1024යි මෙගාබයිට් සමානයි 1යි ගිගාබයිට්. 1024යි ගිගාබයිට් සමානයි 1යි ටෙරාබයිට්. 1024යි ටෙරාබයිට් සමානයි 1යි පෙටාබයිට්. හරිද? කවුරු හරි මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ ටික ලියා ගන්න. කවුරු හරි හිටියද මේ ටික කරන්න නැති කාලේ? අශින්ස ඔයාලට මේ ටික කරලා නැතුව ඇති. කරලා නැහැ නේද? හරි. මේක කවුරු හරි ලියා ගන්නවා නම් ලියා ගන්න. සර් උඩ ටික පේන්නේ පොඩ්ඩක් උඩ ටික පෙන්නන්න. Right. සර් ටිකක් පාතට කරනවා. සර් හරිද? සර් ඔව් කියන්න. නිත්මි. මේ සර් දැන් ඔය ඩෙස්ක්ටොප් වලනේ i3 එහෙම තියෙන්නේ. එතකොට ඔව්. ලැප් වල ලැප්ටොප් වලත් තියෙනවා. මේ ඒක තමයි එතකොට ඒවට ඒ වෙනස තමා මේ 23.10 M කියලා තියෙන්නේ. පේනව නේද මෙතන? ඔව් ඔව් M එක තමයි ලැප්ටොප් වල එන්නේ. අරක වෙනස්. ඒක මීට වඩා පවර්ෆුල්. අපි බලමු නිකම්ම 23.10 කියලා ප්‍රොසෙසර් එකක් තියෙනවද කියලා සර්ච් කරලා.
සර් U එක මොකද්ද? U එක මොකද්ද කියලා මාත් දන්නේ නැහැ. Hari sir, thank you. I3 23යි 10යි. මේක නා M විතරද කොහෙද තියෙන්නේ? ඔව්. සමහර ප්‍රොසෙස් තියෙනවා M එකක් තියෙනවා M එක නැති එකක් තියෙනවා. මේක නම් M විතරයි තියෙන්නේ. M එක නැති එක ගොඩක් පවර්ෆුල් මේවට වැඩිය. i5 එකක් බලමු. කියන්නේ ඒ වගේ කෑෂ් එක තියෙනවා 6ක් විතර තියෙනවා සාමාන්‍යයෙන්. මේ නිකන් 8400 කියන එක 9M කෑෂ් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලොකුයි. 9M කෑෂ් 4 GHz. ඒ කියන්නේ ගොඩක් ස්පීඩ් එකක් ඒක. ඒවා ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර්ස් මේ M කියලා තියෙන ඒවා මොබයිල් ප්‍රොසෙසර්ස්. මං මේ හાર્ඩ් එක ගැන ලියලා ඉවර කරාද? මොනවද කිව්වේ? සාමාන්‍ය 1 ටෙරාබයිට් පමණ වේ කියලා නේද? එච්චරයි නේද කිව්වේ? මේකේ නැති එකක් අපි කරමු. පොතේ නැති දෙයක්. ඊළඟ ලියා ගන්න hard disk drive එක ළඟ ලියා ගන්න ඕගොල්ලෝ මෙහෙමත් දෘඩ තැටිය කියන තැන ඕකට අපි සාමාන්‍ය කියන්නේ HDD කියලා. ඒ කියන්නේ hard disk drive. මේක තමයි hard disk drive කියලා කියන්නේ. ඊළඟ පොඩි අනුමාත්‍රිකාවල් ලියා ගන්න SSD solid state drive. ලියා ගන්න අනුමාත්‍රිකාව. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? hard disk drive එකක තියෙන්නේ මෝටර් එකක් කරකෙන්න තමයි ඕක හදලා තියෙන්නේ. හරි? චුට්ටක් ඉන්න පෙන්නන්න. මේ ඇවිල්ලා hard disk drive එක. මෙන්න මේ වගේ ඩිස්ක් ගානක් තියෙනවා ඇතුළට. පල්ලයට තියෙනවා. මෙන්න මේක තමයි හෙඩ් එක වෙන්නේ. මෙන්න මේ හෙඩ් එකෙන් තමයි hard disk එක කියවන්නේ. මේක සාමාන්‍යයෙන් කැරකෙන වට ගාන බලමු. ඔන්න ඔන් කරද්දිම මේක කැරකෙන්න පටන් ගන්නවා. මේ හાર્ඩ් එකෙන් කියවනවා. හાર્ඩ් එකේ තියෙන data ටික තමයි මේ කියවන්නේ. මේ ෆෝල්ඩර් එකක් delete කරන්න දීපුවා මේ ටක් ගාලා එයා delete කරලා දානවා ඒක. copy paste කරද්දී එක තැනකින් අරන් තව තැනකට paste කරනවා. මේ පේනවනේ.
ඕගලන්ට මේකේ සද්ද ඇහෙනවද? ඔව් සර්. ඕක තමයි අර සමහර පරණ කම්පියුටර්ස් කර යනවා ඇහෙන්නේ ඔය හાર્ඩ් ඩිස්ක් එකේ සද්ද. මේ හෙඩ් එක ගිහිල්ලා කියවන සද්ද තමයි කර යනවා ඇහෙන්නේ. අපි බලමු මේක ඔය හાર્ඩ් එක තත්පරයකට රවුන්ඩ් කීයක් කරගෙනවද කියලා. මගේ කම්පියුටර් එකේ ඇප් එකක් තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එක මොනිටර් කරන්න පුළුවන් එක. මේ මගේ කම්පියුටර් එකේ හાર્ඩ් එක. කාට හරි මේ ඩේටා ටික බලලා කියන්න පුළුවන්ද හાર્ඩ් එක විනාඩියට කොච්චර කරගෙනවද කියලා වට? ඔය උඩම තියෙන ඩේටා ටිකෙන් උඩම දකුණු පැත්තේ තියෙන ඔතන 5400 මේ තියෙන්නේ rotation rate එක 5400යි RPM එක කවුරු හරි කොහේ හරි දැකලා තියෙනවද? RPM මීටර එකක් තියෙනවා. සමහර වාහනවල තියෙනවා RPM මීටර කියලා එකක්. එන්ජින් එක විනාඩියට වට කීයක් කරගෙනවද කියන එකේ තමයි එකෙන් පෙන්නන්නේ. revolution per minute. දැන් මේක rotation speed එක තියෙනවා. revolution per minute 5400ක් විනාඩියට වට 5400ක් කරගෙනවා. සමහර hard disk තියෙනවා 7200ක් කරගෙන ඒවත් තියෙනවා. එතකොට මේ hard disk එකේ motor එකකින් කැරකෙන නිසා මේකට ලොකු කරන්ට් එකක් වැය වෙනවා. හරි? මේ SSD කියන එක හදලා තියෙන්නේ අපි pen drive එක තියෙන්නේ. ඒ pen drive එක වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා තමයි SSD එක එහෙම නැත්නම් solid state drive එක හදලා තියෙන්නේ. එතකොට සර් ඔව් කියන්න. සර් මේ ඔය දෙකෙන් මොකද්ද ලැප් එකට තියෙන්නේ? ලැප් එකේ තියෙන්නේ? සාමාන්‍ය ලැප්ටොප්ස් වල නම් තියෙන්නේ මේක. අර ගොඩක් ගණන් වැඩි ලැප්ටොප්ස් වල මේක එන්නේ. සාමාන්‍ය ලක්ෂ දෙකකින් විතර වැඩි ඒ වගේ මේක එන්නේ. මේ එතකොට කම්පියුටර්ස් වලත් HDD ද? නෑ. කම්පියුටර්ස් වල මේක තියෙන්නේ HDD තියෙන්නේ. සාමාන්‍ය hard disk එක. හරි. අපි විශේෂයෙන් හයි කරගන්න ඕනේ SSD දානවා නම් ඒ කම්පියුටර්ස් වලට නම් එච්චරම බලපෑමක් නැහැ. මේක සාමාන්‍ය SSD hard එකක් තියෙන ලැප්ටොප් එක පැය 10ක් විතර බැටරියෙන් වැඩ කරනවා. පැය 10ක් 12ක් බැටරියෙන් වැඩ කරනවා. අනිත් එක මේට වැඩිය මේ HDD එකට වැඩිය ගොඩක් ස්පීඩ් එක වැඩි මේ SSD එකේ. මේකේ hard එකේ cache memory එකක් තියෙනවා මේ SSD වල. මේකේ එහෙම එකක් නැහැ. ඒක නිසා මේක ගොඩාක්ම ස්පීඩ් එක වැඩි සාමාන්‍ය මේවට වඩා. SSD කියලා මාතෘකාවක් ලියාගත්තා නේද? අපි ඒකට ලියමු එක පේලියක්. එක පේලියක් නේ පේලි දෙකක් විතර ලියාගමු. SSD යනු pen drive වල භාවිතා වන තාක්ෂණයම භාවිතා වන දෘಢ තැටියකි.
මෙහි මෝටරයක් මගින් චලනය වීමක් සිදු නොවන නිසා වැයවන විදුලිය ඉතාමත් අඩුය. බොහෝ විට SSD තැටියක් ඇති ලැප්ටොප් පරිගණකයා පැය 10ක් පමණ බැටරියෙන් ක්‍රියාත්මක වේ. ඊළඟට අපි ලියාගමු සංදර්ශකය කියන්නේ ඩිස්ප්ලේ එක. සංදර්ශකය ඩිස්ප්ලේ. එතකොට මෙයාගේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ප්‍රමාණය. හරි. එක ස්ටුඩන්ට් කෙනෙක් අහලා තිබ්බා මේ ඇත්තටම net මේ අහලා තිබ්බේ මේ කොහොමද hard disk එකයි SSD එකයි අඳුනගන්නේ ලැප්ටොප් එක තියෙනවා නම් සාමාන්‍ය SSD laptops ගොඩක් ගණන් අනිත් එක තමයි ඕක අඳුනගන්න වෙනම අර මම ඉස්සෙල්ලා ඕපන් කරලා පෙන්නුවේ hard disk එක කියවන software එකක් ඒ වගේ software එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකම් බලා ගන්න විදියක් නැහැ ඒක. ඒ වගේ software එකක් දැන් මේක මේ free ගන්න පුළුවන් software එකක්. මේ ඒ වගේ එකකින් අපිට බලා ගන්න පුළුවනි. ඒක නම මොකද්ද? Crystal Disk Info. මෙතෙන් Crystal Disk Info. මේක ෆ්‍රී ගන්න තියෙනවා. මේ එතකොට මේකේ තියෙනවා මොකක්ද කියලා මේ ඒ විතරක් නෙවෙයි hard disk එක පැය කොච්චර වැඩ කරලා තියෙනවද කීපාරක් on කරලා තියෙනවද මේක ඊට අමතරව දැනට මේකේ condition එක තියෙනවා good කියලා. මොනවා හරි වෙලා මේක කහ පාට වුණොත් මේ warning signal එකක් වැටුණොත් අපිට අක් ගාලා hard disk එක මාරු කරන්න ඕනේ.
නැත්තම් ඒකේ තියෙන data ටික ඔක්කොම නැති වෙන්න අවදානමක් තියෙනවා. අඩු ගන්න බෑකප් කරගන්න හරි ඕනේ data ටික. මොකද hard disk එකක් වගේ එකක් පිච්චුනොත් එතන අර hard disk එක රුපියල් 6000 7000 කියන එක නෙවෙයි පාඩුව වෙන්නේ. ඒකේ තියෙන data ටික ඔක්කොම නැති වෙනවා. ඒක තමයි ලොකුම පාඩුව වෙන්නේ. සමහර වෙලාවට මිල කරන්න බැරි තරම් වටන. දැන් ඕගොල්ලෝ පොඩි කාලේ ගත්ත ෆොටෝස් වගේක් එහෙම තිබිලා hard disk එක නැති වෙද්දී ඒ ටික ඔක්කොම මැකිලා ගියොත් ඒවා මෙච්චරයි වටින්නේ කියලා කියන්න බෑනේ. ඒ වගේ තමයි. කියන්නේ ඒ සමහර data තියෙනවා වටිනාකමක් දෙන්න බැරි ඒවා. මේ ඒ වගේ වෙල මේ වගේ software එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා මොනවා හරි මෙතන warning message එකක් ඇවිල්ලා තිබ්බොත් එක්ක data ටික backup කරන්න ඕනේ. එක්ක අලුත් hard එකක් මාරු කරගන්න ඕනේ. warning message එක එන්නේ මොකක් වුණාමද? මේ මොනවා හරි error එකක් ආවොත් මේ warning message එකක් එනවා. කියන්නේ මොනවා හරි hard disk එක දෝෂයක් දැනෙනවා නම් මේ software එකට එයා කියනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට හොඳම දේ data ටික backup කරගන්න එක. දැන් මගේ ගිය පාර hard එක ගියා පැය 16000 ගණක් වැඩ කරලා තියෙද්දි ගියා. දැන් මේක නම් 4000 ගණක් වැඩ කරලා තියෙන්නේ. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. ඒකේ නම එවන්න සර්. crystal disk මම ඔක්කොටම දාන්න ඉන්න මැසේජ් එකක් දාන්න. ඔයගලන්ට අරන්ම පෙන්නන්න දෙක ගන්න විදියම පෙන්නන්න. දැන් මේ ක්ලාස් එකට එන්න කියන්නේ මම මේ grade 7 class grade 9 class එක අපිට ඕන තරම් වෙලාව තියෙනවා මේකේ. මේ ප්‍රැක්ටිකල් කර කර බල බල යන්න තමයි. මේ ඩිස්කෂන් එකක් වගේ ක්ලාස් එක අරන් යන්න. මේ crystal disk info කියලා ගහපුවම මේ crystalmark.info කියලා ආවා. මේකෙන් තමයි ගන්න වෙන්නේ. මේ අර ලකුණක් තියෙනවා මේකේ තිබ්බ. මේකේ ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා අතන ඩවුන්ලෝඩ් තිබ්බ නේද මම මේ වෙන කොහෙද ගියේ? මෙතන ඩවුන්ලෝඩ් තියෙනවා. නෑ ඒක ඇඩ් එකක් ඒ ඩවුන්ලෝඩ් එක නෙවෙයි. මෙන්න මෙතන තමයි තියෙන්නේ ඩවුන්ලෝඩ් එක. crystal disk info. මේක නම ඊළඟ මොනිටර් එක ගැන කතා කරන්න තියෙන්නේ. මොනිටර්ස් ප්‍රධානයෙන් බැලූ බැල්මට වෙනස්කම් තියෙන ಜಾති දෙකක් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා එක. මෙන්න මේ රූපේ. මේක පෙන්නලා තියෙනව නේද කලින්? මොනිටර්ස් ಜಾති දෙකක් තියෙනවා. මේ කැට්ට ඉන්න පුළුවන් එකයි කැට්ට ඉන්න බැරි එකයි.
කැට්ට ඉන්න පුළුවන් කියන්නේ CRT කැට් කියන වචනේ පටන් ගන්න C එකෙන් හින්දා මතක තියාගන්න මේක CRT හරි මේක LCD එහෙම නැත්නම් LED සර් ඔව් සර් මොකක්ද ඒ රූපේ මට ඒක තේරුන්නේ නැහැ නේ මේක මම අර ඔයගලන්ට අර නිකන් මතක තියාගන්න ලේසි වෙන්න එවන්නේ නැහැ. මේ මොනිටර්ස් ಜಾති දෙකක් තියෙනවා මොනිටර්ස් ಜಾති තුනක් තියෙනවා ඇත්තටම මෙන්න මේ ටික තමයි සාමාන්‍ය තියෙන මොනිටර්ස් කැතෝඩ කිරණ නල ඒ කියන්නේ CRT මොනිටර්ස් කියලා එකක් තියෙනවා CRT මොනිටර්ස් කියන්නේ අර ඉස්සර පාවිච්චි කරපු ලොකු මොනිටර්ස් වලට හරි LCD මොනිටර්ස් කියන්නේ ඊට පස්සේ ආපු එක දැන් අලුත් මේවා තියෙන්නේ LED මොනිටර්ස් හරි මේ නම් පැටලෙන හින්දා CRT එකේ නම CRT කියලානේ තියෙන්නේ එතකොට මේ පූසට ඉන්න පුළුවන් එක CRT monitors මේ පූසට ඉන්න පුළුවන් જાතිය monitors තියෙන්නේ CRT ඒවා පූසට ඉන්න බැරි ඒවා LED ඒවා හරි LCD ඒවාගේ හරි තමයි මේ පැතලියට තියෙන්නේ ඒක කුල්ට ඉන්න බෑ පූසට එතකොට මේ ඉස්සර පාවිච්චි කරපු CRT monitors වල මේ වගේ අඩුපාඩුකම් තිබ්බා මේකට ගොඩාක් ඉඩ ගියා එකක් ලොකු අවාසියක් තමයි ගොඩක් ඉඩ ගියා අනිත් එක මෙයා කරන්ට් එක ගොඩක් පාවිච්චි කරනවා මේ LCD monitors වල මේ ඉඩ යන්නේ ගොඩක් අඩුවෙන් ඒ වගේම එයා කරන්ට් එක පාවිච්චි කරන්නේ ගොඩක්ම අඩුවෙන් මේවට සාපේක්ෂව ගොඩක්ම අඩුයි යන කරන්ට් එක සංදර්ශක එහෙම නැත්නම් ඩිස්ප්ලේ කියලා ලියා ගන්න මාතෘකාව ලියා ගන්න එක පේලියා මොනිටර් එක ප්‍රධානම ලක්ෂණය වන්නේ එහි තිරයේ විශාලත්වය. එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර ටීවී එකක උනත් අඟල් 32ද කීයද කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මෙතන ඉඳලා මෙතෙන් අර මෙතන ඉඳලා මෙතෙන් තමයි බලන්නේ අඟල් ගන්න මෙතන ඉඳලා මෙතෙන්. ඒකලා තව එකක් ලියන්න තාක්ෂණය අණුව වර්ග කිරීම කියලා මෙහෙම ලියාගමු අපි තාක්ෂණය අණුව මේක දෙකකට බෙදෙනවා CRT LCD LED කියලා. හරි. CRT වල ලක්ෂණ මොනවද? වැඩි ඉඩකඩක් අවශ්‍යය. ඊළඟට වැඩි විදුලි පරිභෝජනය. ඒ දෙකම අවාසිය. වැඩි ඉඩකඩක් අවශ්‍ය වීම වැඩි විදුලි පරිභෝජනය. ඒ දෙකම අවාසි. ඒ දෙකම මෙයාගේ අඩුයි. අඩු ඉඩකඩක් අවශ්‍ය වීම ආය අඩු විදුලි පරිභෝජනය. මේක ලියාගමු අපි. CRT එකට ගොඩක් CRT කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. cathode
ray display LC ඒ වචන ටික මම මේකෙන් දෙන්න මේක දැන් අඳ ගන්නකො අපි අරගෙන බලාගෙන ලියමු මෙන්න මේ වචන ටිකත් ලියාගමු ඉංග්‍රීසි වචන ටික විතරක් ලියාගත්තට වැඩිය සිංහල ඒවා ඕනේ සර් වගුව ගහපු තැනමද නැත්නම් ඊට පල්ලෙහන්ද ලියාගන්නේ? වගුවට පල්ලෙන් ලියාගමු මේක හරිද හරිනේ ඊළඟට ප්‍රධානම දේ තමයි කම්පියුටර් එකේ ප්‍රධාන මතකය ලියාගන්න ප්‍රධාන මතකය main memory එතකොට මේකට තමයි RAM කියලා කියන්නේ අපි උඩුහිත වගේ වැඩ කරන්නේ මෙන්න මේ ප්‍රධාන මතකය මේවා ගැන කතා කරද්දි මම මතක ගැන කතා කරද්දි පොඩි දෙයක් කියන්න මතකය ලක්ෂණ අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන් හරි මොනවාද නශ්‍ය නොවන මේ මොකක්ද මේ ඉංග්‍රීසි වලින් අපි මේකට කියනවා
volatile, non volatile. නශ්‍ය මතකෙදී කරන්ට් එක නැති වෙච්ච ගමන් මේකේ තියෙන දත්ත ඔක්කොම මැකිලා යනවා. විදුලිය විසන්ධි වීමත් සමගම සියලු දත්ත මැකී යයි. මේක විදුලි විසන්ධි වීම බලපාන්නේ නැත. මේක ලියාගමු අපි. සර් ඔක හොයාගන්නේ කොහොමද? මොකද්ද? නශ්‍ය එකක්ද ඕක මේ- නශ්‍යකද කියලාද? ඔව්. දැන් RAM එක කෑෂ් එක ගත්තොත් ඒවා උදාහරණයක් මෙතනම ලියාගමු. ඒවා නශ්‍ය මතක. එතකොට මොනවද නශ්‍ය නොවන ඒවා තියෙන්නේ? hard disk එක. ඔව් එකක් අපි දන්න ROM එක ආය hard disk drive මේ මොනවද CD DVD pen drive මේ ඔක්කොම නශ්‍ය නොවන ඒවා. මේවා දීර්ඝකාලීන මතක. මේවට ඇත්තටම කියන්නේ මතකය නෙවෙයි, මෙමරි නෙවෙයි. මේවට කියන විශේෂ නමක් තියෙනවා. මේක විතරයි මෙමරි එකක් වෙන්නේ. මේක විතරක් මෙමරි. මේවට කියන්නේ ස්ටෝරේජ් කියලා. ආචයනය සිංහලෙන් කියන්නේ. ආචයනය. RAM එකයි කෑෂ් එකයි දෙකම මෙමරි. මේ දෙකත් මෙමරි, මේකත් ROM එකත් මෙමරි. මොකද මේ තුනම තියෙන්නේ මදර්බෝඩ් එක ඇතුලේ. මෙයත් මදර්බෝඩ් එකේ, මෙයත් මදර්බෝඩ් එකේ, මෙයත් මදර්බෝඩ් එකේ. මේවා මදර්බෝඩ් එකට වෙනම සම්බන්ධ වෙන ඒවා. මේවා ස්ටෝරේජ් ආචයන කියලා තමයි කියන්නේ. සර් නැෂ නොවනේ කියලා වරහන් ඇතුලේ මොකද්ද තියෙන්නේ? නශ්‍ය නොවන non volatile. විදුලි විසන්ධි වීම බලපාන්නේ නැත. හරිද? නෑ සර්. හරි සර්. හරි.
මතකයේ බෙදෙන තව විදි දෙකක් තියෙනවා. ප්‍රාථමික මතකය primary මෙයාට මං ඉස්සෙල්ලා කියපු එක primary memory මෙතන ද්විතීක මතකය secondary memory इधर में सेकेंडरी मेमोरी ඔක්කොම අනිවාර්යෙන් මේවා non volatile लाइट එක කරන්ට් එක නැති වුණාට නැති වෙන්නේ නැහැ volatile primary memory එකට කොටස් තුනක් එනවා RAM ROM cache RAM එක volatile මේක non volatile ROM එක non volatile cache එක ආය volatile මෙයාට උදාහරණ මොනවද තියෙන්නේ කම්පියුටර් එකේ දීර්ඝ කාලීන මතකයට ගන්න ඕනේ දෙයක් අර අපි ඉස්සෙල්ලා ලිව්වේ hard disk CD DVD pen drive SD SSD මේ ඔක්කොම ද්විතීක මතකයට තමයි දෙන්නේ. හරි අපි මේකත් හැදගමු. The door island and the door but here මේකත් හැදගමු අපි. come on but you step on let's go upstairs. I'm just doing a class. සර් ද්විතීක මතකයේ උදාහරණ වල අන්තිම එක මොකද්ද? SSD අපි අර කතා වුණේ ඉස්සෙල්ලා. ආ සර්. හරිද? මේක ලියලා ඉවර ඇති කියලා හිතනවා. අපි ප්‍රධාන මතකයේ යටතේ නේද මේවා ලිව්වේ? ප්‍රධාන මතකය කියන්නේ දැන් ඒක ගැන වෙනම ලියන්න වෙනවා.
ලියා ගන්න. ප්‍රධාන මතකයේ ලෙස හැඳින්වෙනුයේ පරිගණකයේ මේක RAM random access memory card පුතයි. පරිගණකයෙහි වේගය කෙරෙහි මෙය ඉමහත් බලපෑමක් ඇති කරයි. ලියාගන්න තව එකක් මේ නූතන RAM මේ නූතන පරිගණකයක RAM එකෙහි ධාරිතාවය සාමාන්‍යයෙන් 4GB ඉඳලා 8GB පමණ වේ. Right. එතකොට සර් 1GB එක එහෙම කැපැසිටි එක චූට් එකක් තියෙන්නේ. මොකේද 1GB එක එහෙම 1GB දැන් මදි පාවිච්චි කරන්න. කියන්නේ මේ මම පෙන්නන්නම් මේකේ පොඩි දෙයක්. මේ මගේකේ 3GB තියෙනවා. ඒක මදි වුණා ප්‍රශ්නයකට. දැන් මේ මගේ කම්පියුටර් එකේ විස්තර ටික අර විදිහට ගත්තාම මගේගේ RAM එක 3GB එකක් තියෙනවා. ඒකේ VGA කාඩ් එකට ගියාම ඉතුරු වෙලා තියෙන්නේ 2.61 GB. මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. සාමාන්‍ය ඔපරේටිං සිස්ටම්ස් දෙකක් තියෙනවා. දැන් Windows 8 හරි Windows 10 හරි ඕන එක 64 bit කියලා එකකුත් තියෙනවා. 32 bit කියලා එකකුත් තියෙනවා. 32 bits කියලාත් තියෙනවා. හරි? මේ දැන් අලුත් එක තමයි 64 bit, පරණ එක තමයි 32 bit කියලා කියන්නේ. දැන් මේ කම්පියුටර් එකට 64 bit දාන්න මදි. මේ 2.6 දාන්න පුළුවනි. හැබැයි ස්ටක් වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා මම මේකට දාලා තියෙන්නේ 32 bit operating system එක. ඒක කොහොමද අඳුනගන්නේ? දැන් මේ සාමාන්‍ය ස්ක්‍රීන් එක ඒක දාන්න අපි Windows දාද්දිම ඒක දාන්න ඕනේ. දැන් මේකේ 64 bit එකක් තිබිලා මම අලුතෙන් Windows දැම්මා. මේ Zoom classes කරන්න පටන් ගත්තට පස්සේ මේ කම්පියුටර් එකේ මේ
යට කොහොමද වෙනම දාන්නේ සර්? ඒක දාද්දි select කරන්න එනවා 64 bit එකද 32 bit එකද දාන්න ඕනි කියලා එනවා. අපි ඉස්සෙල්ලාම දාන්න හදද්දි එනවා. දැන් අපේ කම්පියුටර් එකේ ටාස්ක් මැනේජර් ගිහිල්ලා බලන්න ඕනේ. දැන් මේක 32 bit එක දාලා තියෙද්දි 170ක් පාවිච්චි කරනවා මෙමරි එක කියන්නේ RAM එකේ. හරි? දැන් ඕක 64 bit එකම දැම්මම නම් මේක 90කට විතර යනවා. 90ට විතර යනවා කියන්නේ කම්පියුටර් එක ගොඩක්ම ස්ටක් වෙන්න බලනවා. දැන් මේක අපි බැලුවොත් මොනවටද මේ පාවිච්චි කරන්න කියලා මෙච්චර වැඩියම zoom එකට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මම Firefox open කරලා තියෙනවා. ඒක close කරොත් ටක් ගාලා අඩු වෙයි. ඔයගලන්ට මේ වගේ පේනවා නේද? පේනවානේ. මම Firefox එක close කරා විතරයි මේ 50 ගානකට අඩු වුණා 70 ගානක තිබ්බේල. Firefox එකෙන් සෑහෙන්න අරන් තිබිලා තියෙනවා මෙමරි එකේ කියන්නේ. අලුත් browsers ඔක්කොගෙම වගේ ගොඩක් ගන්නවා මෙමරි එක. දැන් මේකත් close කරොත් තව ටිකක් අඩු වෙයි. ඒක නම් පොඩි ගානක් අරන් තිබිලා තියෙන ලොකුට අරන් තිබිලා නැහැ. WhatsApp එක close කරොත් තව අඩු වෙයි. හරි 45ටම අඩු වුණා. තව අඩු වෙනවා. පේනව නේද ඔයගලන්ට? මේ සාමාන්‍ය කම්පියුටර්ස් පාවිච්චි කරද්දි මේවා පාවිච්චි කරන්න හුරු වෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් කම්පියුටර් එක කොච්චර වැඩ කරනවද කම්පියුටර් එක ස්ටක් වෙන්න බලනවද ඒ ඔක්කොම විස්තර ටික මේකෙන් පේනවා. දැන් මම ක්ලාස් එක කරද්දි සාමාන්‍ය මේකත් ඔය පැත්තක ඔන් කරලා තියාගන්නවා ගොඩක් වෙලාවට. මේක මොනවා හරි ගානට වඩා වැඩියෙන් යනවා නම් මම ක්ලෝස් කරනවා. නැත්තම් මේ අපේ මීටින් එක ස්ටක් වෙන්න බලනවා. ඇප්ලිකේෂන් එක. සර් ඔකට කොහොමද යන්නේ? ඕපන් කරගන්න කොහොමද ඔක? මේ යට ටාස්ක් බාර් යට මේ බාර් එක තියෙන ස්ක්‍රීන් එක යටම ඒක රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් ටාස්ක් මැනේජර් කියන එකට යන්න. හරි සර් thank you. දැන් මේ කම්පියුටර්ස් වල ගොඩක් වෙලාවට වෙන්නේ ඉස්සර නම් මේ ප්‍රොසෙසර් එක තමයි හැම වෙලෙම රන් උනේ. හරි? දැන් ඔය Cotuduo එහෙම පාවිච්චි කරද්දී Windows 7 වල එහෙම මේක හැම වෙලෙම 70යි 80යි ඒ වගේ රන් වුණා. හැබැයි මේ ඔපරේටින් සිස්ටම් දියුණු වෙන්න CPU එක පාවිච්චි වෙන එයාගේ efficiency එක කාර්යක්ෂමතාවය දියුණු වෙනවා. වැඩියෙන් ගන්නවා අලුත් ඔපරේටින් සිස්ටම්ස් වල. ඒ කියන්නේ Windows 10 වලින් එහෙම ගොඩක් හොඳට ගන්නවා. ඒක නිසා දැන් ප්‍රොසෙසර් එක හිර වෙන්නේ නැහැ. හැබැයි අපේ මේ hard disk එච්චර speed නැහැ. ඒක නිසා මේ hard disk එක යනවා 90 ගණන් වලට යනවා වෙලාවකට. මේක SSD එකක් තිබ්බනම් මෙහෙම වෙන්නේ නැහැ. මේක හිර වෙන්නේ නැහැ SSD එකක් තිබ්බනම්. මේ අර සාමාන්‍ය hard disk සර් මගේ බින්දුවට තියෙන්නේ. වාගේ විතරද තියෙන්නේ. ඔව්. මේකත් අඩු වෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම මේවා වෙන්නේ නැහැ. ඒ වෙනකොට වෙලාවකට අර යනවා. ඒ පාර අඩු වුණානේ. 512 SSD එක fastද? 512 කියන්නේ capacity එක සාමාන්‍යයෙන් ඔක SSD කොහොමද fast වගේ fast ඇති. ඊළඟට තියෙන්නේ අපිට VGA කාඩ් එක. මේ තියෙන්නේ. දැන් අපිට සාමාන්‍ය කම්පියුටර් එක නම් VGA කාඩ් එකක් ඩෙස්ක්ටොප් එක නම් හයි කරන්න පුළුවන් අලුතෙන්. මේ ලැප්ටොප් එක නම් ඉතින් තියෙන එකම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මේ VGA කාඩ් එක කොහෙටද හයි කරන්නේ? මදර් බෝඩ් එකට. බලන්න VGA කාඩ් එකක් අපි කොයි වගේද කියලා.
නෑ මේකේ මේ වැඩ ගොඩක් තියෙනවා තියෙන්නේ ෆෑන් අනම්මනම් එක්ක සාමාන්‍ය VGA කාඩ් එකක් මෙන්න මේ වගේ තමයි පෙන්නේ. හරි. ඒකේ මේ අවුට්පුට්ස් දෙකක් තියෙනවා මේකේ. දැන් අලුත් ඒවා ගැන HDMIත් ඇති. මේකත් සෑන්ඩ් රන් වෙනවා රත් වෙනවා. ඒක නිසා ෆෑන් එකක් හිමත් තියෙනවා මේකේ. එතකොට මේක කොහෙටද හයි කරන්නේ කම්පියුටර් එකේ? අපි බැලුවොත් මදර් බෝඩ් එක මේකේ තියෙනවා ස්ලොට්ස් වගේ මෙන්න මේ ස්ලොට්ස් මේවා ඇවිල්ලා RAM එක හයි කරනවා මේක නම් RAM 3ක් හයි කරන්න පුළුවන් මේ අනේ sorry මෙතන මේ RAMs දෙක හයි කරන දෙක තියෙන්නේ මේක නෙමෙයි මේකට VGA cards හයි කරන්න පුළුවන් කීපයක් දැන් මේකේ නම් පැහැදිලිවම පේනවා අපිට VGA card එක හයි කරන තැන පොඩ්ඩක් මෙන්න මේ slot එකට තමයි VGA card එක හයි කරන්නේ මේ RAM එක හයි කරන slots දෙක මේ processor එක හයි වෙන තැන මේවට PCI slots කියලා කියන්නේ මම එදත් කිව්වා මම හිතන්නේ අපිට කම්පියුටර් එකෙන් TV බලන්න හිතුනොත් දැන් ඉස්සර දැන් වගේ ඉන්ටර්නෙට් ගිහිල්ලා TV බලන්න තිබ්බේ නැහැ වෙනම TV කාඩ් එකක් හයි කරන්න ඕනේ එතකොට TV කාඩ් එකක් මෙන්න මේවට හයි කරන්න පුළුවන් නිකන් කාඩ් එකක් වගේ තියෙන්නේ එතකොට ඒකේ ඇන්ටනා හයි කරන්න ඒවා මේවා කෑලි තියෙනවා ඒකලා ඒක වැඩ කරවන්න පුළුවන් VGA කාඩ් එක හයි වෙන්නේ මෙතෙන් නා මෙන්න මේ කාඩ් එතකොට ඇයි මේ VGA cards ඕනේ වෙන්නේ? සාමාන්‍ය ඕගොල්ලන්ට නම් ඕනේ වෙන්නේ ගේම්ස් ගහන්න. ලොකු ගේම්ස් ගහන්න ඕනේ වෙනවා VGA card එක. නැත්නම් අපේ එදිනදා වැඩ ටික කරගන්න නම් එන VGA card එක ඇති. එහෙම නැත්නම් ඔය ලොකු graphic designing, video editing වගේ කරනවා නම් මේ VGA card එක වැඩි කරගන්න වෙනවා. නැත්නම් අපේ සාමාන්‍ය එදිනදා වැඩ ටිකට මේක හොඳටම ඇති. එන මෙන්න මේ පෝට්ස් ටික අඳුරනවාද ඔයගොල්ලෝ කම්පියුටර් එකේ හරි ලැප්ටොප් එකේ හරි පිටිපස්සේ හරි සයිඩ් එකේ හරි තියෙනවා මෙන්න මේ පෝට් එක මේක තමයි අපි 1984 ඉඳලා මේ වෙනකම්ම මොනිටර් එකට දෙන්නේ මෙන්න මේ පෝට් එකෙන් VGA පෝට් අපි අනිවාර්යෙන් හැමෝම දැකලා තියෙනවා වෙන්න ඕනේ VGA port මෙන්න මේ වගේ port එකක් තමයි මේකෙන් තමයි මොනිටර් එකට හයි කරන්නේ. ඔයගොල්ලෝ ලැප්ටොප් එක නම් දැන් වැඩ කරන්නේ ලැප්ටොප් එකෙත් ගොඩක් වෙලාවට සයිඩ් එකෙන් මේක තියෙනවා. අර netbooks වල වගේ ඇරෙන්න අනිත් ඒ වගේ තියෙනවා. බලන්න ඔයගොල්ලන්ගේ ලැප්ටොප් වල කවුද ලැප්ටොප් එක netp ලැප්ටොප් එකද ඉන්නේ? ඔව් සර්. ඔයගෙත් තියෙනවද මේ කොහොමද සර් බලන්නේ? සයිඩ් එකේ බැලුවොත් පේන්න ඕනේ මේ වගේ එකක්. පේන්නේ නැද්ද? නෑ. මේ තියෙන්නේ මේ ලැප්ටොප් එකේ සයිඩ් එකේ තියෙන්න ඕනේ. සර් මගේ එකෙත් නෑනේ. නෑ? සර් ඔව්. නෑ. නෑ. දෙපැයි. සර් නෑනේ. එකවත් නැද්ද? නෑ සර්. හරි. මගේ එක තියෙනවා. වාගේ තියෙනවද? දැන් අර ගොඩාක් මල්ලුත් ඒ වගේ නැහැ. එහෙම නැත්තම් සාමාන්‍ය එනවා. එතකොට ඒකෙන් තමයි මොනිටර් එකට දෙන්නේ. ඒක එන්නේ නැත්තම් මොනවද තියෙන්න ඕනේ දැන්? HDMI. අලුත් මේක තමයි
මම මේක ෂෙයා කරේ display නෑ. port මම ඔයගලන්ට ෂෙයා කරලා නෑනේ මේ ස්ක්‍රීන් එක. නෑ VG cable එක. මෙන්න මේ වගේ එකක් නැද්ද කියලා ඇහුවේ. සයිඩ් එකේ ලැප්ටොප් එකේ. කාගේවත් නෑ. ඒ කියන්නේ අන්සර් එක විතරයි තියෙන්නේ. මේ නම් ටිකක් පරක්කා. අලුත් ඒ වගේ සාමාන්‍ය මේ වගේ කවර් කරලා එන්නේ. මේ ටික විතරක් පෙනෙන්න. දැන් අලුත් ඒ වගේ තියෙන්නේ HDMI board එක. සර් මගේ තියෙන DMI display port එක. ආගේ ඩිස්ප්ලේ පෝට් එකක් තිබ්බනේ. මේ HDMI පෝට් එක තමයි ඔයගොල්ලන් දැන් ගෙදර ටීවී බලන මේ ඩයලොග් ටීවී හරි PO ටීවී හරි තියෙනවා නම් ඒකත් ගොඩක් වෙලාවට කනෙක්ට් කරනවා ඇත්තේ මේ HDMI පෝට් එකකින්මයි. මේ වගේ වෙනස් ඒක තියෙනවා. ඒක තියෙනවා. ඔව්. ඉස්සර අර VGA එකෙන් ගියේ ඒක ඩිජිටල් සිග්නල් එකක් නෙමෙයි ඇනලොග් සිග්නල් එකක් ගියේ. ඒ වගේම ඒකෙන් රූපේ විතරයි ගියේ. හැබැයි මේ HDMI එකෙන් මේක ඩිජිටල් සිග්නල් එකක් යන්නේ. ඒ වගේම රූපේ ශබ්දේ දෙකම මේකෙන් යනවා. ආයෙ වෙනම කේබල් ගහ ශබ්දේ හයි කරන්න අවශ්‍ය නැහැ. මේ රූපේ ශබ්දේ දෙකම මේකෙන් යනවා. ඊළඟට තව මේකේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා DVI port කියලා එකකුයි. DVI දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද HDMI ආවට පස්සේ අනිත් ඒවා ඔක්කොම නැති වුණා. මේ DVI එකත් ලොකු port එකක්. හැබැයි ඉස්සෙල්ලාම digital out එකක් දෙන port එකක් ආවේ මෙන්න මේ DVI port එක. ඊළඟට මොනවාද HDMI එකයි තව ඒ වගේම එකක් දෙනවා display port කියලා. ඒ දෙක ආවට පස්සේ මේවා පාවිච්චියෙන් අයින් වෙනවා. මොකද මේවා ගොඩක් ලොකුයි. මේක අඟල් එකමාරක් විතර දිගයි. අඟල් භාගයකට කිට්ටුව පළලයි. ඒ වගේ ඒක නිසා ඒවා පාවිච්චි වෙන එක අඩුයි. ඊළඟ සවුන්ඩ් කම්පියුටර් එකේ සද්දය ඇහෙන්නේ සවුන්ඩ් කාඩ් එකේ. දැන් සාමාන්‍ය සවුන්ඩ් කාඩ් එක නම් මේවා තුනයි තියෙන්නේ. පාට තුනයි තියෙන්නේ. මොනවද? කොච්චර? මෙන්න මේ තුන තමයි සාමාන්‍ය සවුන්ඩ් කාඩ් එක තියෙන්නේ. කොළ පාටෙන් තියෙන්නේ ස්පීකර්ස් වලට, රෝස පාටෙන් තියෙන්නේ මයික් එකට. මේ එහෙම නැත්නම් මදර් බෝඩ් එකේමත් වෙලාවට මේ වගේ තියෙනවා. මේ ලයින් ඉන් කියන්නේ මොකද්ද? මේකෙන් අපිට පුළුවන් දැන් අපි හිතමු රේඩියෝ එකේ මොනවා හරි යනවා කියලා මේ අපිට රෙකෝඩ් කරන්න ඕනේ දෙයක්. ඒ රේඩියෝ එකේ හෙඩ්ෆෝන් ජැක් එකෙන් මෙන්න මේකට ඉන්පුට් කරලා කම්පියුටර් එකෙන් අපිට රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර පරණ කැසට්ස් තියෙනවා නම් කවුරු හරි ළඟ ඒ කැසට් ප්ලේයර් එකේ අවුට් එක මේ නිල් පාට එකට හයි කරලා අපිට ඒ කැසට් වල තියෙන දේ MP3 වලට හරවන්න පුළුවන්. එතකොට කොළ පාට එක ස්පීකර්ස් වලට මේ අඳලා තියෙන එක රෝස පාට එක මයික්‍රොෆෝන් එක. සර් ලැප්ටොප් වලට එන්නද? ලැප්ටොප් වල එහෙම පාට කරලා නැහැ. අර ඉස්සරහා නිකන් තියනවා හෙඩ්ෆෝන් එක ගහන්න එකක් නේද? ඒකත් ඉස්සර දෙකක් ආවා දැන් ඒකත් එකයි එන්නේ ෆෝන් එකේ වගේම. මයික් එකයි හෙඩ්ෆෝන් එකයි දෙකම එකකට එන්නේ. ඉස්සර නම් දෙකට ආවා.
ඒ එක්කම මේකේ සවුන්ඩ් කාඩ් කියලා ගත්තාම එනවා ඔයගලන්ට මේකෙන් දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඇයි මේ ගොඩක් තියෙන්නේ? මේ වගේම ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති සමහර ඒ වගේ තියෙනවා 5.1 ඔඩියෝ කියලා අහලා තියෙනවා. මේක තමයි 5.1 කියන එකේ තේරුම මේ. දැන් අපි මෙතෙන්ට වෙලා ෆිල්ම් එක බලද්දී ඉස්සරෙන් ස්පීකර්ස් දෙකයි ඉස්සරහ දෙපැත්තෙන් දෙකයි පිටිපස්ස දෙපැත්තෙන් දෙකයි 4යි තව සෙන්ටර් ස්පීකර් එකක් තියෙනවා 5යි ඒක තමයි 5 කියලා කියන්නේ 0.1 කියන්නේ තව සබ්වූෆර් එකක් තියෙනවා ඔන්න ඔය ටික තමයි 5.1 කියලා ගන්න. දැන් මේක වාහනයක් යනවා නම් ඇත්තටම යනවා වගේ ඇහෙන්නේ. තව ඇත්තටම මීටත් වැඩි ඇඩ්වාන්ස් එකක් තියෙනවා බයිනෝරල් රෙකෝඩින් කියලා කියන එක. ඕගොල්ලෝ සර්ච් කරලා බලන්න Google එකේ virtual haircut කියලා එකක් තියෙනවා. මෙන්න මේක උනත් කමක් නැහැ. headphones දාගෙන මේක අහලා බලන්න. headphones හරි earplugs දෙකම දාගෙන මේක අහලා බලන්න විනාඩි 4ක ක්ලිප් එකක් තියෙන්නේ. ඇත්තටම අපේ කොණ්ඩේ කපනවා වගේ දැනෙන්නේ. කොණ්ඩේ කපන්න ගියා වගේ තමයි දැනෙන්නේ. ඒ අර ඔළුවට shopping මොනවාද පොලිතින් බෑග් එකක් එම දානවා. ඒ වගේම ඒ විදියට නැහෙනවා. අපි වටේ කතා කර කර ඇවිදිනවා වගේ දැනනවා. ඒ ගොඩාක් එක්ස්පීරියන්ස් එනවා. මේක හෙඩ්ෆෝන් එක දාගෙන අහලා බලන්න. ලින්ක් එක ඕන එක කාට හරි සර් දාන්නකෝ. එවන්නු සර්. හරි. virtual haircut කියලා සර්ච් කරත් එනවා ඉන්න මම එවන්න. ඔය ලින්ක් එක කොපි කරගන්න. මෙන්න මේ ටික නම් අපි කෙරුණා ගොඩක් අයට මේක හાર્ඩ්වෙයාර් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක. ඒකට උඩින් වැඩ කරන්නේ යෙදුම් මෘදුකාංග. ඒ කියන්නේ අපි පාවිච්චි කරන Word Excel වගේ ඒවා. ඒකත් එක්ක තමයි කම්පියුටර් එක පාවිච්චි කරන කෙනා ඒ කියන්නේ පරිශීලකයා සම්බන්ධ වෙන්නේ. හරි. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක් හරි ඔපරේටින් සිස්ටම් එක කියන්නේ ඔයගොල්ලන් කම්පියුටර් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක මොකක්ද? Microsoft නේ. ඔව් Microsoft තමයි කොහොමද ඔපරේටින් සිස්ටම් එක බලන්නේ? ඒත් අපිට අතනින්ම පෙන්නනවා. this PC එක right click කරලා properties ගියාම
මේ වින්ඩෝ මගේ Windows 8 තියෙන්නේ. දැන් ඔයගොල්ලන් සමහරුන්ගේ Windows 10 නැති. මගේ Windows 8 තියෙන්නේ. 8 කියන්නේ 8.1 ඇතරම 8.1 Pro කියන එක. තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. දැන් කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර් චෙක් කරනවා නම් මේ කමාන්ඩ් එකක් තියෙනවා. Windows key එකයි R එකයි ගහන්න. එතන මේ වගේ box එකක් එනවා. හරි? මේකේ අපි type කරන්න ඕනේ DXDIAG කියලා. ඕකේ කරපුවාම එයා අහන අපිට check කරන්නද කියලා. බලමු මොනවද එන information කියලා. මේ ඇවිල්ලා තියෙනවා Windows 8.1 Pro 32 bit එක පාවිච්චි කරන්නේ language England English මේ එතන මේක ජාතිය HP එක මොඩල් එක HP 630 කියන එක processor එකත් මොකක්ද කියලා දෙනවා RAM එක කොච්චරද කියලා දෙනවා මම වෙනම monitor එකත් හයි කරලා තියෙන්නේ මේකේ තියෙන monitor එක display එක තමයි මේ දීලා තියෙන්නේ Intel R HD graphics මෙන්න මේ විස්තර. අනේ මේ ඇවිල්ලා එළිය හරි කරලා තියෙන එක current display mode එක 1920යි 1080යි. display 2 එක මේ original display එක මේ මං එළියෙන් හයි කරලා තියෙන එක. sound card සුද්ධයක් වෙනවා අයියේ. මගේ මේ එක මොනිටර් එක ස්පීකර්ස් තියෙනවා මම HDMI එකෙන් කනෙක්ට් කරලා තියෙන ඒක නිසා මේ සවුන්ඩ් උත් දෙකක් හැටියට පෙන්නනවා ඉන්පුට් විශේෂමකුත් නැහැ බලන්න හැටි මතකද Windows key එකයි R එකයි ගැහුවා මෙන්න මේකේ ගහන්න ඕනේ DXDIAG කියලා ඒකලා රන් කරන්න ඕනේ මේකේ ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ කරමු. අද කරපු ඒවා කොහොමද? හොඳයි සර්. තේරුණාද? ගැටලු තියනවද මොකොත්? නෑ. දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකේ ලොකු ප්‍රශ්නයක් ආව තේරෙන්නේ නැහැ කියලා අද ඒ වගේ ප්‍රශ්නයක් වුණාද? නෑ සර්. නෑ සර්. නෑ. නෑ ඇත්තටම මේ ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි ඒක. ඕගොල්ලෝ grade 10 එක grade 10 class එකට දැම්මේ ඒ class එකට හිටියා grade 11 ළමයි වගේකුත්. ඒගොල්ලෝ grade 11 විතරකුත් නෙවෙයි එතනත් ගොඩක්ම දක්ෂ ළමයි ටික. ඒගොල්ලෝ ගොඩාක් ස්පීඩ් ගියා class එකේ. ඒතකොට මට class එක EV එකකින් අරන් යන්න උනා. ඒක තමයි ඕගොල්ලන්ට අර සමහර තැන් තේරෙන්නේ නැති උනේ. මොකද ඒ වගේ අය ඉදිරි class එක slow කරන්න බෑ. ඒගොල්ලන්ට තව මාස ගානකින් එක්සෑම් එක තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් හයියෙන් ගියේ. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති උනේ. හරි? මම මේකේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒකලා ඔය ටිකට එවන්නම් වීඩියෝ එක. මම ලින්ක් එක එවන්නම්. කවුද ඉන්නේ? පුන්සිත් ඉන්නවා. පුන්සිත් නේ. පුන්සිත් මල්ලි නේද? අශින්සා හේනුක හංසන නෙත්මි නෙත්මි ආටම වීඩියෝස් මොනවා හරි එව්වද කො නෙත්මිගේ යාළුවා හිටියනේ ගිහිල්ලාද ඔව් සර් හිටියා නේද අන්තිම ටිකේ හිටියේ නේ හරි ඕගොල්ලෝ දැන් data මොනවාගෙන්ද කනෙක්ට් වෙන්නේ ඒනුක මොනවාගෙන්ද
Wi-Fi වලට මේ Zoom වලට වෙනම පැකේජ් එකක් දාගත්තද? දැන් හැම එකෙම වගේ තියෙනවා. ඔව් සර් අයියට එකක් දාගත්තා. right. මේ ඒනක ඔයා ඩයලොග් එකෙන්ද යන්නේ? ඩයලොග් 4G එකෙන්ද? ඔව්. ඒකට තියෙනවා අර රුපියල් 495ට 35 GB හම්බ වෙනවා. තව කවුරු හරි ඒක දාලා මම නැද්ද? යන්නේ නැසේ POTV එකෙන් යන්නේ. POTV ඔකට හම්බ වෙනවා රුපියල් 195ක පැකේජ් එකක් තියෙනවා. e-learning packages කියලා කියන්නේ 195ක එක දාපුවාම Zoom classes ඔක්කොටම ඇති එක. ඒතකොට සාමාන්‍යයෙන් data කැපෙන්නේ නැහැ. මට හරියට කියන්නේ මට කතා කරලා අහන්න කියලා විස්තර ටික. අශිෂ් ඔයා මොකෙන්ද යන්නේ? හරි. අශින්සා කො නෙත් මේ ඔයාගේ data ප්‍රශ්න විසඳුණානේ? ඔව් සර්. right. මේ හංසන ඔයා දැන් මොකෙන්ද යන්නේ? SLT ද යන්නේ? Wi-Fi. Wi-Fi එකෙන්ද? ඔව්. ටෙලිකොම් එකෙන්ද? මේ Hello. හරි ඒ ටෙලිකොම් එකට දාගන්න පුළුවන් අර මං කියපු එක රුපියල් 190 ගාන එක දාපුවාම මාසෙටම ඇති. මෙතන මාසෙටම රුපියල් 200 ගණක් වෙන්නේ මේවට. ක්ලාසස් වලට. හරි. අපි එන අදට ක්ලාස් එක ඉවර කරමු. මේ ක්ලාස් එක සඳට දැම්මොත් සඳට නෙවෙයි ඉරිදා උදේට දැම්මොත් ප්‍රශ්නයක්ද? ඔව් සර්. ප්‍රශ්නයක් උදේට සර්. ක්ලාස් වෙනවා. උදේට ක්ලාස් එකක් තියෙනවද ඉරිදා උදේට? ඔව් සර්. කීයටද තියෙන්නේ? සර් 11ට විතර. නෑ මං දානවා නම් දාන්නේ 6ට. ප්‍රශ්නයක් තියෙයිද? ආය. ඒක නම් අවුල නෑ සර්. හරි දැන්ට මොකද තීරණයක් ගන්න එපා. එහෙම මං ක්ලාස් එක මාරු කරනවා නම් මැසේජ් එකක් එවන්න ඔක්කොටම. හා සර්. හරි. එහෙනම් අපි අද ක්ලාස් එක නතර කරමු. Thank you sir. Good night. Welcome. Good night. Good night. Good night.